ඔබ සිළු දිනාටම සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපි අද ජාතික ජනබලවේගයේ හැටියට මේ මාධ්‍යම යොදාගත්තේ මේ පවතින වාටපිටාව තුළ වාතාවරණය තුළ ජාතික ජනබලවේගයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීම සඳහා. දැන් අපි කවුරුත් දන්නවා මේ වෙනකොට දැන් සති ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාව සියලුම ජනතාව විශාල සටනක අරගලයක නිරතලා ඉන්නවා මේ දූෂිත ආණ්ඩුවට ගෙදර යන්න ජනාධිපතිට ගෙදර යන්න කියලා. එතකොට දැන් මෙතෙක් කාලයක් තිස්සේ මේ අරගල තියෙද්දි සියලුම ක්ෂේත්‍ර අපි ගත්තොත් පොදු ජනතාව, තරුණ කණ්ඩායම්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, නීතිඥ මහත්වරු, ඒ වගේ අපේ සමාජයේ නියෝජනය කරන හැම ක්ෂේත්‍රයකම ජනතාව, හැම ක්ෂේත්‍රයකම ප්‍රවීණව හැමදෙනාම ඇවිල්ලා එකම අරගලයකට දායක වෙලා මෙතරම් කියද්දිත් මේ ආණ්ඩුවට ඔයගොල්ලෝ අයින් වෙන්න මේ රටේ ජනතාවට අවස්ථාවක් දෙන්න රට හදාගන්න ජනාධිපතිවරයා යන්න කියලා ආණ්ඩුව දිගටම ඉතාම මුරණ්ඩු ලෙස මේ ජනතා එල්ලීමට ඇමුම්කන් නොදී මේක මගහැරලා යන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා අපි දකිනවා මේ වෙනකොට ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නේ මේ මුළු රටේම ජනතාවගෙන් නැගෙන හඬ යටපත් කරලා විවිධ උපක්‍රම පාවිච්චි කරලා තවදුරටත් බලයේ ඉන්න. දැන් වසර ගානක් තිස්සේ බලයේ ඉඳලා මේ රට විනාශ කළා, හොරකම් කරලා, රටක් කාලා නැති කරලා, අනාගත පරපුරට රටක් නැති කරලා අවසාන මොහොතේ හෝ බැහැලා යන්න ලෑස්තියක් නැහැ. තව දුරටත් මේ බලය පිළිබඳ කෑදරකමෙන් මේ රට විනාශ කරන්න උත්සාහ කරමින් ඉන්න බව අපට පේනවා. ඒ නිසා පළවෙනි දේ තමයි අපි ආණ්ඩුවට නැවතත් අවධාරණය කරනවා මේ අරගලය ආණ්ඩුව හිතන විදියට අතරමඟ නතර කරන්න පුළුවන් අරගලයක් නෙවෙයි. මේක ජයග්‍රහණය කරන අරගලයක්. ඒ නිසා ආණ්ඩුවට තියෙන එකම උත්තරය තියෙන නිසා මේ අරගලයේ ජනතාවගේ හඬට අහුම්කම් දීම විතරයි ආණ්ඩුවට දෙන එකම උත්තරය. හැබැයි අපි දකින්නේ මොකද්ද? අපි දකින දේ තමයි ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා මේ අරගලයේ විවිධ ආකාරයෙන් මොට කරන්න. එක පැත්තෙන් ගත්තොත් ආණ්ඩුව උත්සාහ කරනවා ජාතිවාදයේ අවුස්සලා මේ අරගලයේ පෙනුම වෙනස් කරන්න. නිසා ඒගොල්ලෝ සතුව ඉන්න තාමත් කුලියට වැඩ කරන ජාතිවාදී කණ්ඩායම්, ආගමික කණ්ඩායම් පාවිච්චි කරලා, කුඩා කණ්ඩායම් පාවිච්චි කරලා උත්සාහයක් දරනවා ජාතිවාදයේ ආගම්වාදයේ අවුස්සලා මේ අරගලයේ තියෙන මේ ඊ타මත්ම සුන්දර ඊ타මත්ම මේ අලංකාර කාටත් පිළිගන්න පුළුවන් ස්වභාවය වෙනස් කරන්න උත්සාහ දරමින් ඉන්නවා. හැබැයි අපිට දකින්න දේ තමයි ඒ සඳහාවත් පිරිසක් හොයාගන්න බැරි නිසා ඒවා අසාර්ථක වෙමින් තියෙනවා. අනිත් පැත්තෙන් ජනතාව බියවත් ගන්න උත්සාහ කරමින් ඉන්නවා. අපි දැක්කා අගමැතිවරයා කරපු කතාව ඇතුලේ මේ ඔක්කොම තිබ්බා. ඊට අමතරව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ අරගලය මේම ගිහිල්ලා හති වැටලා නතර වෙයි කියලාත් හිතාගෙන ඇති. අරගලයක් කරන් ගිහිල්ලා ප්‍රතිඵල නැතුණාට පස්සේ හති වැටලා නතර වෙයි කියලා ආණ්ඩුව හිතාගෙන ඇති. ඒ නිසා මේක නිකන් ඔය ක්‍රමානුකූලව දේ වෙලා යනකම් බලන් ඉන්න ස්වභාවයකුත් අපිට අරගලය තුල පේන්න තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට ඉතා පැහැදිලි කියනවා මේ අරගලය ගැන එහෙම අව탁සිරු කරන්න එපා. මේ අරගලය විවිධ කණ්ඩායම් ඉන්නවා වගේම මේ අරගලය තුල මේ අරගල ආරම්භ කරපු රාජපක්ෂවරු හොරකම් කරනවා කියලා කවුරුත් නොකියනලාක කියපු ඒ වගේම මේ අරගලේ ජයග්‍රහණ කර ගෙන යාමට අවශ්‍ය කරන දැනුම, හැකියාව, අත්දැකීම් සහ සංවිධාන ශක්තිය තියෙන දේශපාලන ව්‍යාපාර විශේෂයෙන්ම ජාතික ජන බලවේගය අපි ඉන්නවා. ඒ නිසා මේ අරගල මේකනිකාර තරුණයන්ගේ අරගලයක් කොට සලකලා සාමාන්‍ය සිවිල් සමාජ අරගලයක් කොට සලකලා ආණ්ඩුව හිතන් ඉන්නවා නම් මේක දී කරලා අරින්න අපි කියනවා ඒක වැරදි. අනිවාර්යයෙන්ම මේ අරගලය ජයග්‍රහණ දක්වා ගෙනියන්න අවශ්‍ය කරන අදිෂ්ඨානය අපි සතුව තියෙනවා. අපි ඒකට අනිවාර්යෙන්ම මැදිහත් වෙනවා. එතකොට ඒකෙම දැන් මේ අරගල දී කර හැරීමේ එකක් ලෙසද අපි දකිනවා දැන් ඔය ආණ්ඩුව පැත්තෙන් අගමැතිවරයා පැත්තෙන් අලුත් යෝජනාවක් එවලා තියෙනවා ওই ජනමාධ්‍ය වාර්තා කරන විදිහට. ඒ තමයි මේ අරගල කරන තරුණ කණ්ඩායම් එක සාකච්ඡා කරන ලෑස්ති කළ අගමැතිවරයා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ආණ්ඩුව මොකද මුලින් කරේ? ආණ්ඩුව මුලින් උත්සාහ කරා මේ අරගලය නොසලකා යන්න. ගණන් ගන්න නැතුව යන්න. ඩෝන්ට් කෙයාර කීටි ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ උත්සාහ කරා මේ අරගලේ බියවත් දාන්න. අම්මලා තාත්තලාට කිව්වා දරුවෝ පරිස්සම් කරගන්න කියලා. මේකට අවලාද මඩ ගහන්න පටන් ගත්තා තමන්ගේ ඔය හිංචයියෝ දාලා. ඊට පස්සේ උත්සාහ කරා මේකට ජාතිවාදී පටලවා. ඒ ඔක්කොම උත්සාහ කළා සාතු වුණාම දැන් ලෑස්ති වෙනවා. අර කොක්කෙන් බැරනම් කෙක්කෙන් වගේ දැන් ලෑස්ති වෙනවා සාකච්ඡා කරන්න කියලා. ඉතින් අපි කියන්නේ ආණ්ඩුවට මේ අරගලයේ නියැලෙන කායෙක්වත් ආණ්ඩුවට සාකච්ඡා කරන්න පුළුවන් දෙයක් නැහැ. මොකද සාකච්ඡා කරන්න දෙයක් නැහැ. මොකද ඉතා පැහැදිලි අරගලය කරන හැම කෙනාම තමන්ගේ ඉල්ලීම ප්‍රසිද්ධිය කියලා තියෙනවා. ආයෙකට සාකච්ඡාවක් නැහැ. මොකද ඉල්ලීම? බෝඩ් එකේ ලියලා පෙන්නලා තියෙන්නේ. ක්‍රිකට් බෝඩ් එකේ. බැනර් එකේ ලියලා පෙන්නලා තියෙන්නේ. දැන් දවස් ගානක් තිස්සේ කෑ ගහලා කියමින් ඉන්නේ තමයි මොකද්ද? ගෝඨ ගෙදර යන්න. ආණ්ඩුව අයින් වෙන්න. 74 වසර සාපේ නිමා කරමු. ඔක තමයි ඉල්ලීම. ඒ නිසා දැන් ආණ්ඩුවට තියෙන එකම දේ තමයි ඒ මුළු ජනතාවක් මුළු රටක් මුළු ප්‍රජාවක් කෑ ගහලා කියන ආණ්ඩුව ගෙදර යමු කියන එක
තමයි තියෙන්නේ ආණ්ඩුවට මේ වෙලාවේ කරන්න. එහෙම නැතුව තවදුරටත් නිකන් බොරු කර සාක්ෂි මේ සාකච්ඡා කර ඉන්න එක තේරුමක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ සාකච්ඡා කරනවා කියලා නිකන් වෙන මේ සටනේ අවධානය වෙන පැත්තකට අරගෙන මේ සටන දුර්වල කරන්න මේ සටන බෙදන්න දුබල කරන්න ආණ්ඩුව හිතන් ඉන්නවා නම් අපි ආණ්ඩුවට කියනවා ඒක හරියන්නේ නැහැ. මේ සටන් බිමේ ඉන්නේ ඕගොල්ලන්ගේ පාර්ලිමේන්තුවේ ඕගොල්ලන්ගේ පක්ෂවල ඉන්න ජාතිය මිනිස්සු නෙවෙයි. මේ සටන් බිමේ ඉන්නේ අවංකව අරගලට ආපු මිනිස්සු. කැපකිරීම කරන්න බලාගෙන ආපු අය. පෞද්ගලික තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවී ආපු අය. ඒ නිසා තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම් වල කට්ටිය බා ගන්න වගේ වරදාන දීලා වරප්‍රසාද දීලා සාකච්ඡා කරලා මේ අරගල දුර්වල කරන ආණ්ඩුව හිතන් ඉන්නවා නම් අපි කියනවා ඒක වැරදි විග්‍රහයක් ආණ්ඩුවේ. ඒක වැරදි මැනීමක්. ඒ නිසා මේ අරගල එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. අනික මේ ආණ්ඩුව විශ්වාස කරන්න පුළුවන් කාටද? මේ ආණ්ඩුව තමන්ගේ മന്ത്രി කණ්ඩායම ස්වාධීන වුණා කියන മന്ത്രി කණ්ඩායමටවත් අවංකව මුණ දෙන්නේ නැත්තම් තමන්ගේ മന്ത്രി කණ්ඩායම සාකච්ඡා කරන ඒ සාකච්ඡාවටවත් හරියට විසඳුමක් ලබා දෙන්නේ නැත්තම් ඒ සාකච්ඡාවේදීවත් තමන්ගේ බලය පොඩ්ඩක්වත් අතන ලෑස්ති නැත්තම් පාර්ලිමේන්තුවේ තමන්ගේ කණ්ඩායම එක්කවත් සාකච්ඡා කරලා බේරගන්න බැරි නායකත්වයක් අගමැති කෙනෙක් ජනාධිපති කෙනෙක් කොහොමද මේ සටන් කරන පිරිසකින් සාකච්ඡා කරලා ඉස්සෙනකොට එන්නේ? ඒ නිසා මෙතන සාකච්ඡා කරන්න කිසි දෙයක් ඉතුරුලා නැහැ. ලිවිලිය සංග්‍රහ කිසි දෙයක් ඉතුරුලා නැහැ. ඉතුරුලා තියෙන්නේ මොකද්ද? එක්ක මේ ආණ්ඩුව අයින් වෙන්න ඕන නැත්නම් මේ ආණ්ඩුව එළවන තුරු මේ සටන ඉස්සරහට යනවා. ඒක දෙකක් නැහැ. ඒ නිසා අපි සහතික කරලා කියනවා මේ ආණ්ඩුව එළවන තුරු ඉවත් කරන තුරු ජනාධිපතිවරු ඉවත් කරන තුරු මේ සටන මොනම හේතුවක් නිසාවත් අපි නතර කරන්නේ නැහැ. නතර වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඒ සඳහා මැදිහත් වෙන්න දායකත්වයේ දෙන්න නායකත්වයේ දෙන්න කැපකිරීම කරන්න ඒ සඳහා ජාතික ජන බලවේගය අපි ලෑස්ති කියන එක අපි තාමත් හොඳින් කියන්න ඕනකම තියෙන ඒගොල්ලන්ට. එතකොට අනෙක් කාරණා තමයි ආණ්ඩුවට අපිට පේනවා ආණ්ඩුව තාමත් එක්ක ආණ්ඩුවට මේක තේරෙන්නේ නැහැ නැත්නම් ආණ්ඩුව තේරුන්නේ නැහැ වගේ ඉන්නවා. මොකද්ද මේ අරගලේ කියලා. මේක මේ නිකන් සාමාන්‍ය සරල අරගලයක් නෙවෙයිනේ. අපි දන්නවා මේ අද ගෝඨාභයට ගෙදර යන්න කියලා. ආණ්ඩුවට ඉවත් වෙන්න කියලා මේ රට පුරාම පාට බහලා ඉන්න. ගෝල් ෆේස් එකේට වෙලා දැන් මේ දවස් ගණනක් තිස්සේ එක දිගට අරගල කරන අපේ රටේ ජනතාව තරුණ පරපුර මේ හැමෝම මුලින්ම ඉල්ලුවේ නෑ ජනාධිපති ගෙදර යන්න ආණ්ඩුව ගෙදර යන්න කියලා. එයා මුලින්ම පාට බැස්සේ සටන පටන් ගත්තේ තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා. නිසා මේ සටන නිකන් අහම්බෙන් ඇති වෙච්ච එකක් නෙවෙයි. ඉබේ ආපු එකක් නෙවෙයි. මේ තරුණයන්ගේ ආසාවට ආපු එකක් නෙවෙයි. මොකද්ද මේ ආණ්ඩුව අපේ රටේ ජනතාවට දැවැන්ත පොරොන්දු ගණනක් දීලා බලයට ආවා. ඒ නිසා මේ පොරොන්දු වලට අපේ රටේ බොහෝ දෙනා රැවටුණා. විශ්වාස කර ආණ්ඩුව වෙනසක් කරાવી කියලා. ඒ විශ්වාසෙ බිඳලා තියෙන ආණ්ඩුව නිසා තමයි අද මේ අරගලේ පෙරමුණ ගනිමින් ඉන්නේ කවුද? මේ අරගලයට විශාල දායකත්ව ලබා දෙමින් ඉන්නෝ මේ ආණ්ඩුව හදන්න, ගෝඨාභය ජනාධිපති කරවන්න, මහින්දලා අගමැතිලා කරවන්න විශාල වශයෙන් දායක වෙච්ච ඡන්දෙ දීපු විතරක් මේ මත හදපු මිනිස්සු එකතු කරපු විශාල පිරිසක් ඒ තමන් එදා ගතු තීරණේ වැරදි මේ ඒ තීරණ නිසා තමයි ලැජ්ජාවටපත් වෙනවා කියලා කියමින් මේ ආණ්ඩුවට එරෙහිව පෙළ ගැහලා තියෙනවා. ඒ නිසා මේ සටන ආණ්ඩුව විසින් ජනතාව පාවා දීම නිසා ඇතිවෙච්ච සටනක්. තමන්ට ඡන්ද දීපු ජනතාව පාවා දීපු නිසා ඇතිවෙච්ච සටනක්. අනිත් පැත්තෙන් ගත්තොත් මොකද මේ තියෙන්නේ? ආණ්ඩුව අසමත් වුණා අපේ රටේ ජනතාවගේ මූලික ඌමනාවන් ඉටු කරන්න. ගෑස් ටික දෙන්න බැරුණා ගෑස් පෝලිං ඇති වුණා. තෙල් දෙන්න බැරුණා තෙල් පෝලිං ඇති වුණා. කිරිපිටි දෙන්න බැරුණා කිරිපිටි පෝලිං ඇති වුණා. ඊළඟට ලයිට් කපන්න පටන් ගත්තා විදුලිය දෙන්න බැරුණා. ඊට පස්සේ ඒවා මිල වැඩි වුණා. ඒ පිළිබඳ ජනතාව උද්ඝෝෂණ කරද්දී අඩු ගානේ ආණ්ඩුවකට ඇහුම්කන් දුන්නේ නැහැ. අපි හොඳටම දන්නවා ජනතාව මුලින් පාරට බැස්සේ ආණ්ඩුවට යන්න කියලා නෙවෙයිනේ. ජනතාව කිව්වේ එකක් අපිට පෝර ටික දෙන්න. ගොවි ජනතාව මුලින් කිව්වේ. ඒක දෙන්න අසමත් වුණා. ඊට පස්සේ කිරිපිටි දෙන්න කියලා ජනතාව ඉල්ලුවා. දරුවන්ට. ඊට පස්සේ ගෑස් එක දෙන්න කියලා ඉල්ලුවා. තෙල් ඉල්ලුවා. ඊළඟට සටන් පටන් ගත්තේ කොහෙද? ගෑස් ගන්න පොලිම ඉඳලා බැරුණාට පස්සේ ගෑස් මේ සිලින්ඩර් ටිකත් අරන් ඇවිල්ලා සිලින්ඩර් ටික පාරේ තියලා පාර වහලා තමයි උද්ඝෝෂණ කරේ අපිට ගෑස් දීපල්ලා කියලා. තෙල් ගන්න වාහනේ බලන් ඉඳලා බැරුණාට තමයි වාහනේ පාර හරස් කරලා පාරට බැලලා කිව්වේ අපිට තෙල් දෙන්න කියලා. ඊට පස්සේ අපේ රටේ ජනතාව රැයට ඉටපන්දම් පත්තු කරන් ගිහිල්ලා උද්ඝෝෂණ කරේ මේ කළුවර එන්න බෑ ලයිට් දෙන්න කියලා. හැබැයි ඒවට ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැහැ. ඒවට ආණ්ඩුව අඩු ගන්න ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ. ඒක පිළි අරගෙන. ආණ්ඩුව මොකද්ද කිව්වේ? ආණ්ඩුව කිව්වා අපිට මතකයි මාර්තු මාසෙත් කිව්වා මාර්තු 5 වෙනිදා ලයිට් කපන්නේ නැහැ කියලා කිව්වේ ජනාධිපති. එහෙම තමයි බොරු කිව්වේ. ඊළඟට මේ තෙල් සංස්ථා භාර ඇමති කිව්වා මොකද්ද තෙල් ඇති තරම් තියෙනවා තෙල් බවුසර් ගිහිල්ලා ෂෙඩ් වලට බාගන් බරු අපු හැරලෙනවා කියලා කිව්වා. කාටද මේ විහිළු කරේ?
දැනුත් එහෙම තමයි. දැන් අපි දන්නවා රෝහල් වල විශාල බෙහෙත් නිගයක් තියෙනවා. වෛද්‍යවරු කියන්නේ. හැබැයි ආණ්ඩුව නිවේදන දානවා රෝහල් වල කිසිම බෙහෙත් නිගයක් නැහැ කියලා. ඒස අඩු ගානේ මේ තියෙන අර්බුදේ පිළිගන්නේ නැත්තම්, ඒ අර්බුදේ විසඳන්න සූදානම් කියලා කියන්නේ නැත්තම්, අර්බුදේට පත්ති ජනතාවත් එක්ක නිකන් විහිළු කරනවා නම්, ඒ නිසා එහෙමුනම තමයි අරගලයක් වෙන තැනකට යන්නේ. ඒ නිසා මුලින් තෙල් ඉල්ලලා අරගල කරපු, ගෑස් ඉල්ලලා අරගල කරපු, කරන්ට් එක කපන්න එපා කියපු ජනතාවට අවසාන සිද්ධ වුණා මොකද්ද? ඒකක්වත් හරියන්නේ නැහැ මුන් ඉන්නකම් කියලා ආණ්ඩුව එළවන්න කියලා පාඩ බයි. ඒ නිසා මේ ආණ්ඩුව එළවීම සඳහා පාඩ බැස්ස ජනතාව පාඩ බැස්සේ නිකන් නෙවෙයි, තමන්ගේ අයිතීන් ඉල්ලලා ඒක ලබා දීමට ආණ්ඩුව අපොහසත් වෙනකොට, එහෙම අපොහසත් වෙච්ච ආණ්ඩුවක් අපිට රටට වැඩක් නැහැ. මෙතරම් අරබුදයක් තියෙද්දි මහජනතාව නාස්ති කරන ආණ්ඩුවක් අපිට වැඩක් නැහැ කියලා තමයි පාඩ බැස්සේ. මොකද අපි දන්නවා මේ විශාල ඩොලර් රින්ගයක් තියෙන වෙලාවක චීනෙන් අර කාබනික පොහොර කියලා නැවක් ගෙන්නලා, ඒ නැව මේට බා ගන්න බැරි වෙලා අවසානයේ මොකද සිද්ධ වුනේ? පොහොර ඇටයක්වත් බා ගන්න නැතුව හැබැයි අපි ඩොලර් මිලියන ගානක වන්දි ගෙවන්න සිද්ධ වුණා ඒ නැවට. අපරාධي. මේ ළඟදිත් අපි දන්නවා දැන් දවස් 10කට විතර කලින් ආපු තෙල් නැවක් තියන් ඉඳලා අන්තිමට තෙල් නැව බාගත්තේ විශාල මුදලක් වන්දි කියලා. ඒ නිසා තෙල් නැවේ වටිනාකම මිලියන ඩොලර් මිලියන 600ක් නම් වන්දි ගෙවන්න සිද්ධ වුණා 400ක් විතර. ඒ විදිහට විශාල වශයෙන් ගත්තොත් එහෙම මේ නාස්ති කිරීම කරන වග කියන කෙනෙක් නැතු. ඒ නිසා මේක අරාජික වෙච්ච වග කියන කෙනෙක් නැති ආණ්ඩුවකට පත්ලා තියෙනවා. එවැනි ආණ්ඩුවක් එපා කියලා තමයි ජනතාව පාඩ බැලලා තියෙන්නේ. දැන් ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් මේ අරගලය ගැන හිතන්න මෙන්න මෙහෙම. මේවා මෙහෙම තිබිලා ඔය ගෝල් ෆේස් එකෙන් තරුණයන්ට හති වැටලා මේක නතර වේවි. බොරුවට සාකච්ඡාවක් කරලා බේර ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවේ එක නාටකම් පෙන්වන මේ දවස්වල විවිධ නාටකම් තියෙනවා. සාකච්ඡා තියෙනවා. සාකච්ඡා බින්ද වැටෙනවා. ඊට පස්සේ മന്ത്രിවරු මිලදී ගන්නවා. හැමතිකන් දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මයින් කරනවා. එතන වෙන නාටකමක් තියෙනවා. ඒ නාටකම පෙන්නලා ජනතාවගේ අවධානය යොමු වෙන පැත්තට යොමු කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක කිසිවක් වෙන්නේ මේ සටන නැවත වටයකින් ශක්තිමත් කරලා නැවත වටයකින් මේ සටන ඔසවලා අරගෙන මේ ඊටමත් ප්‍රජාතන්ත්‍රවාදී ඊටමත්ම මානවවාදී මේ සටන දෙවන්ත මහජන අරගලයක් දක්වා ගෙනියන්න අපි ලෑස්ති. ඒ නිසා අපි ජාතික ජන බලවේගය හැටියට තීන්දුව කරලා තියෙනවා මේ සටනට නව ජවයක් දෙන්න ඕන. නව ආරම්භයක් දෙන්න ඕන. අලුත් හයියක් දෙන්න ඕන. දෙවන්ත දැනකට මේ අරගලය ගෙනියන්න ඕන. මේක ආණ්ඩුව ගෙදරවන්න පුළුවන් අරගලයක් ලෙස කරගෙන යාම සඳහා අවශ්‍ය කරන දේශපාලන මඟ පෙන්වීම කරන්න ඕනේ. ඒක අපේ වගකීම. මොකද දේශපාලන වගකීමක් නැති වුණොත් අරගලයකට ඒ අරගලය ආණ්ඩුවලට පුළුවන්කම තියෙනවා තමයි මේ ක්‍රමානුකූලව දී කරලා යවන්න. ඒ නිසා එහෙම නෙවෙයි මේ අරගලයට දේශපාලන නායකත්වය දීලා දේශපාලන මඟ පෙන්වීමක් කරලා මේ අරගලයේ වැඩිබර අතට අරගෙන මේ අරගලය මේ අපේ රටේ ජනතාවගේ අරගලය, පොදු ජනයාගේ අරගලය, පොදු ජනයාගේ ජයග්‍රහණකින් කෙලවර කරන්න අපට ඕනකම තියෙනවා. ඒ සඳහා සටන් කරන්න අපි ලෑස්ති. ඒ නිසා අපි ජාතික ජන බලවේගය මේ මාසේ 17 වෙනිදා ඉඳලා 17 18 19 කියන දවස් තුනේ දෙවන්ත පාගමනක් යොදාගෙන තියෙනවා. අපි මේ පාගමන පටන් ගන්නවා කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල නගරෙන් 17 වෙනිදා උදේ 9ට. ඒකෙන් පස්සේ අපි දිගටම කොළඹ දක්වා වෙන පාගමනක් එනවා. කොළඹ දක්වා මේ පාගමන එනකොට අපි විශ්වාස කරනවා අපේ රටේ ඉතිහාසය එකතු වෙච්ච විශාලම ජන කණ්ඩායම එකතු කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ පාගමන අපි කොළඹට ඇවිල්ලා ඒ පාගමන විසින් අපි මේ අරගලයට අලුත් ජවයක්, මේ අරගලයට අලුත් ගැම්මක්, මේ අරගලේ අලුත් තැනකට, මේ අරගලේ ජයග්‍රහයි ලෙස නිමා කරන්න පුළුවන් ජනතා බලයක් බවට පත් කිරීමට අපි ලෑස්ති. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අරගලය සංවිධානය කරන්නේ ජාතික ජන බලවේගය වුණාට මේක පොදු ජනයාගේ අරගලය, මේක ඔබේ අරගලය, මේක ඔබ විසින් ප්‍රාර්ථනා කරන අවසන් ඉලක්කය කරා යන අරගලය. ඒ නිසා මේ අපි පටන් ගන්න 17 වෙනිදා පටන් ගන්න පාගමනට හැමදෙනාම එකතු වෙන්න, සියලු දෙනා එකතු වෙන්න. ඒකට පක්ෂපේට පාඩ බලන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ අරගලයට අවංකව දායක වෙන්න කැමති, අවංකව සුබපතන, අවංක ලෙස මේ රට වෙනස් කරන්න කැමති හැමදෙනාටම අපි කියනවා හැමදෙනාම එකතු වෙන්න. අපි විවෘතයි. අපි ඔබ සාධන වාර ගන්න ලෑස්ති නිසා මේක අපි කවුරුත් එකතු වෙලා කවුරුත් ඇවිල්ලා මේ අරගලය ආණ්ඩුවට තවදුරටත් නොසලකා ඉන්න බැරි ජනතාවගේ ඉල්ලීමට හැමුම් ගන්න සිද්ධ වෙන මට්ටමේ දෙවන්ත අරගලයක් බවටපත් කළ යුතු තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ 16 මේ සමා වෙන 17 18 19 කියන දවස් තුනේ මේ පාගමන පටන් ගන්න තියෙන්නේ. නිසා මෙන්න මේ ආණ්ඩුව දූෂිත ආණ්ඩුව එලවන්න, ඒ වගේම ජනතාවාදී පාලනයක් නිර්මාණය කරගන්න, දූෂිතයන්ට දඬුවම් දෙන්න,
හොරකම් කරපු හැම සතෙක්ම අපව හොරගන්න සමත් වෙන පාලනයක් දක්වා ගෙනියන ජනතා බලයක් අපි නිර්මාණය කළ යුතු වෙනවා. අන්නේ ජනතා බලය නිර්මාණය කිරීමේ යෝධ පියවරක් ලෙස තමයි අපි 17 18 19 පාගමන ආරම්භ කළා තියෙන්නේ. ඒ පාගමනෙන් පස්සේ අපි ලෑස්ති තව ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා අපි අපේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සටන් කරන ජනතාවගෙන්, අරගල කරන ජනතාවගෙන්, සටනට අරගලයට ආශිර්වාද කරන ජනතාවගෙන්, සූපතන ජනතාවගෙන් හැමෝගෙම මේ අරගලේ දිනවමු. මේක ඔබේ අරගලේ, අපේ අරගලේ, අපි හැමෝගෙම අරගලේ, ශ්‍රී ලාංකිකයන්ගේ අරගලේ, ජනතාවගේ අරගලේ, මෞබිමේ අරගලේ, මෞබිම දිනවන ජනතාව දිනවන මේ අරගලය ජයග්‍රහණය කෙලවර කර ගැනීම සඳහා මේ ක්‍රියාමාර්ගات එක්ක අත්වල බඳගන්න කියලා අපි අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සුබ උදෑසනක්. මේ ආණ්ඩුව එක දෙයක් තේරුම් ගන්න ඕනේ. ඔවුන්ට තව දුරටත් ජනතා මතය මෙහෙයවන්න තිබ්බ බලය දැන් ගිහිල්ලා තියෙන්නේ. ජනතා මතය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ඔවුන්ට විරුද්ධව නිර්මාණය වෙමින් තියෙන්නේ. ජනතාවගේ මතය තව දුරටත් පාලනය කිරීමටත් මෙහෙයවන්නටත් මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. අපි දන්නවා කාලයක් තිස්සේ මේ ආණ්ඩුව බලය තියාගත්තෙත් බලයටපත් උනේත් යම්කිසි විදියකට ජනතා මතය නිර්මාණය කරමින් ඒක පවත්වාගෙන යාමෙන් ඒ සඳහා ඔවුන් සුපුරුදු පරිදි පාවිච්චි කරපු විවිධ කතන්දර තියෙනවා. ඒකේ ප්‍රධාන වශයෙන් ජාතිවාදය එකක්, යුද්ධය අවසන් කරපු එක තව එකක්, දේශපාලන කුමන්ත්‍රණ කියන එක තව එකක්. ඔය කතා තුන හරහා තමයි ඔවුන් හැම වෙලාවෙම හැම අවස්ථාවෙම ඔවුන්ගේ බලයට තර්ජනයක් ආපු හැම වෙලාවෙම ඔවුන් මේ කතා තුන එළියට දාගෙන තමයි ජනතා මතය මෙහෙයවන්නටත් ඔවුන් ජනතාව පාලනය කිරීමටත් ජනතාව පාලනය කිරීම හරහා ඔවුන්ගේ බලය ස්ථාපිත කර ගැනීමටත් ඔවුන් පාවිච්චි කරපු මෙවලම තමයි මේ කතන්දර කිහිපය. නමුත් මේ වෙනකොට ඔවුන් පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ මේ සියල්ලම ජනතාව ප්‍රතික්ෂේප කළා ඉවරයි. තව දුරටත් ඔවුන් ජනතාව මේ රටේ ජනතාව මේ කතන්දර විශ්වාස කරන්නේත් නැහැ. මේ ආණ්ඩුව තුලින් එන කිසිම කතාවක් ඔවුන් බාර ගන්නත් සූදානම් නැහැ. මේ ඇත්තටම මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන්නේ ජනතාවත් ආණ්ඩුවත් අතර විශාල පරතරයක්. ගැළපෙන්නේ නැති සම්බන්ධතාවයක් මේ වෙලාවට තියෙන්නේ. ජනතාවගේ අවශ්‍යතාවය එකක්, ආණ්ඩුවේ අවශ්‍යතාවය එකක්. ඒක තේරුම් ගන්න බැරිවීම තමයි මේ අර්බුදයේ මුල. මේ ආණ්ඩුව හිතන්නේ තාම අර පරණ විදියට ඔවුන්ගේ විවිධ කතන්දර එළියට දාමින් තමයි ඔවුන්ට මේ බලය තියාගන්න පුළුවන් කියන්නේ. මේක තුලින් පැහැදිලි වෙන්නේ ඔවුන් කොච්චරක් දුරට ඇත්ත වශයෙන්ම මේ මොහොතේ මේ දියත් වෙලා තියෙන ජනතා අරගලය ඔවුන් තේරුම් ගැනීමට බැරි වෙලා තියෙනවද කියන එක තමයි මෙතනින් ප්‍රධාන වශයෙන් පෙන්눔 කරන්නේ. ඇත්ත වශයෙන්ම මේ අරගලය පොඩ්ඩක් අවධානයෙන් බැලුවොත් ඒක වර්ධනය වෙච්ච විදිය, ඒක ආරම්භ වෙච්ච විදිය, ඒකේ ඉල්ලීම් මොනවද, ඒකේ කවුද ඉන්නේ, කොහොමද ඒක වෙන්නේ කියන එක ගැන යම්කිසි අධ්‍යයනයක්, බුද්ධිමත් අධ්‍යයනයක යෙදුණා නම් ආණ්ඩුවට තේරෙයි ජනතාව කොතනද ඉන්නේ කියලා. එතන මේ වෙනකොට ඒ අරගලය කියන්නේ ඒ අරගලය දිනෙන් දින වෙනස් වෙන එකක්. දිනෙන් දින දියුණු වෙන එකක්. දිනෙන් දින ශක්තිමත් වෙන එකක්. දිනෙන් දින ඒ අරගල කරුවන් තමන්ගේ දේශපාලනය ගැනත් අධ්‍යයනයක් කරමින් ඒ අරගලය ව්‍යාප්ත වෙන්නේ. ඉතින් එකාතකට ජනතාව ඉන්නේ ආණ්ඩුවට වඩා ගව් ගානක් ඉස්සරහින්. ආණ්ඩුව ඉන්නේ එකම තැන පල් වෙච්ච කුණු වෙච්ච අතීතයක ආණ්ඩුවේ ඉන්නේ ජනතාව ඊට වඩා ගව් ගානක් ඉස්සරහට ගිහිල්ලා. ඉතින් මේ නොගැලපීම තුල මේ ආණ්ඩුවට තව පැවැත්මක් නැහැ. ඒක තමයි ජනතාව මේ වෙනකොට මෙච්චර තදින් ඉල්ලන්නේ මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා. මොකෝ මේ ආණ්ඩුව මේ ජනතාවත් අපේ ජනතාවත් අපේ රටටත් තව දුරටත් ගැලපෙන්නේ නැහැ. මේ නොගැලපෙන දෙන්නෙක් අතර අපි දන්නවා විවාහයක් වුණත් කරන්න යනකොට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් මේක ඉවරයි.
මේක දැන් ඉවර කරන්න වෙලාව දැන් පරක්කුත් වෙලා තියෙන්නේ. ඒ ඉවර කරන්න බැරිවීම තුල ඉවර කරගන්න බැරිවීම තුල පීඩණයටපත් වෙච්ච ජනතාව තමයි මේ පාරට බැහැලා තියෙන්නේ. ඉතින් මේක තව දුරටත් අපි දැක්කා ඊයේ කොච්චර පහත් විදියට ආණ්ඩුව ජාතිවාදය ආගම පාවිච්චි කරන්න උත්සාහ දරුවද කියන එක මේ අරගලය ඔවුන් හිතන විදියට දියාරු කරන්නේ. ඒක පටන් ගන්න ඉස්සෙල්ලාම ෆේල්. ඔවුන්ගේ හැම ගැසට් එකක්ම හැම ප්‍රතිපත්තියක්ම වගේම ඔවුන් අටවන උපක්‍රමත් බලය තවදුරටත් තියාගන්න අටවන උපක්‍රමත් ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලාම ෆේල්. ඉතින් දැන්වත් මේ ආණ්ඩුව මේ පාලකයන් මේ ජනතාව ඔවුන්ට උගන්වන මේ බැරෑරුම් දේශපාලන පාඩම හරියට ඉගෙන ගන්න ඕනේ. මෙච්චර අවුරුදු ගානක් දේශපාලන අත්දැකීම් තියෙන නායකයන් ඉන්නවා කියන මේ ආණ්ඩුව මේ පාඩම ඉගෙන ගන්න බැරි වෙලා තියෙනවා කියන්නේ ඔවුන් කොච්චර දුරට අන්ධ වෙලාද කියන එක මේ වෙනකොට. දැන් අද උදේ කියනවා අගමැති මේ අරගලකරුවන් එක්ක සාකච්ඡා කරන්න ලෑස්ති කියලා. දවස් දෙකකට ඉස්සෙල්ලා මොකද අරගලකරුවන්ට කිව්වේ? ඔවුන්ව නිකන් අර පොඩි ළමයි වගේ සලකලා, ඔවුන්ට මේ කිසි දෙයක් තේරෙන්නේ නැති පොඩි බබ්බු වගේ සලකලා අගමැති ඉඳන් කියනවා දෙමව්පියන්ට ඒගොල්ලෝගේ ළමයින්ව ආරක්ෂා කරන්න කියලා. දැන් ඒ පොඩි බබ්බු වගේ සලකපු ඒ ඉච්චර පහත් විදියට අවමානයෙන් කතා කරපු ඒ අරගලකරුවන් එක්ක අද අගමැති කියනවා සාකච්ඡා කරන්න ඔවුන්ට ආරාධනාවක් කරනවා සාකච්ඡා කරන්න ලෑස්ති කියලා අගමැති කියනවා. සාකච්ඡා කරන්න දෙයක් නැහැනේ. ඕන්න එක දෙයක් සාකච්ඡා කරන්න පුළුවන් කවදද යන්නේ කියන එක. කවදද ඉවර කරන්න කියන එක නිශ්චිත වශයෙන් කියන්න කියන එක ඕන්න සාකච්ඡා කරන්න අරගලකරුවන් ලෑස්ති ඇති. ඊට එහා කිසි දෙයක් සාකච්ඡා කරන්න දෙයක් මෙතන නැහැ. පැහැදිලි, ඉතාමත්ම පැහැදිලි ජන අරගලේ අරමුණ ඒ අරමුණට එකඟ වෙනවද නැද්ද කියන එක විතරයි මේ ආණ්ඩුව කියන්න ඕනේ. මේ වෙනකොට අපි දන්නවා ඒක තියාගන්න බලයට තියෙන කෑදරකමත් බලය නැතුව ඉන්න තියෙන බයත් ඒ බියගුළු බවත් එක්ක තමයි මේ ආණ්ඩුව මේ වෙලාවේ ඉන්නේ. ඉතින් ඒක ඔවුන් තියාගන්න ඔවුන්ගේ සුපුරුදු පරිදි ඩීල් දේශපාලනය තමයි ඔවුන් පාවිච්චි කරන්නේ. ඔවුන් හිතනවා නම් පාර්ලිමේන්තුව තුල ඔවුන්ට තියෙන වැඩි බලය පාවිච්චි කරලා මේක මර්ධනය කළා කොහොම හරි ඔවුන්ට තවදුරටත් බලය ඉන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි නිගමනයක්. ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ ඕනතරම් උදාහරණ තියෙනවා. මෙවැනි ආණ්ඩු පළවා හරපු ජන අරගල ගැන ඕනතරම් උදාහරණ ඉතිහාසයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ ඉතිහාසය ඉගෙන ගනිමින් තමයි මේ අරගලකරුවන් මේ බිමට ඇවිල්ලා තියෙන්නේ. ඒ පාඩම් ඒ ඉතිහාසය මේ ආණ්ඩුවට ඉගෙන ගන්න බැරි වුණාට මේ අරගලේ ඉන්න අය ඒ ඉතිහාසයත් ඒ දේශපාලන දැනුමත් ඕනතරම් තියෙනවා. ඉතින් ආණ්ඩුවට ඉතාමත්ම සරලයි දැන් කරන්න ඕන දේ තව සාකච්ඡා මොකක්වත් අවශ්‍ය නැහැ. අරගලයේ අරමුණු හරිම පැහැදිලි. ආණ්ඩුවට කරන්න තියෙන එක දෙයක්. ඉතින් ඒ සඳහා ජාතික ජනබලවේගයේ හැටියට අපි හිතනවා මේ අරගලය ආරක්ෂා විය යුතුයි. මේ අරගලය ජයග්‍රහණයකින් කෙලවර විය යුතුයි. ඔවුන්ගේ අරමුණු ජයග්‍රහණයෙන් කෙලවර විය යුතුයි. ඒ සඳහා තමයි අපි 17 වෙනිදා 18 වෙනිදා සහ 19 වෙනිදා දැවැන්ත පාගමනකින් කොළඹට එන්න සූදානම් කරලා තියෙන්නේ. මේක ඔබේ අරගලයක්, මේක ජනතා අරගලයක්. ඒකට ජාතික ජනබලවේගයත් අපි අපේ සහාය සහ අපේ සියලුම අපේ ශක්තියින් ඒ වෙනුවෙන් අපි යොදවන්න සූදානම්. ඒ සඳහා විවෘත ආරාධනාවක් තියෙන්නේ මේ අරගලය වෙනුවෙන් මෙතෙක් කල් කැපවෙච්ච සහ මේ අරගලය වෙනුවෙන් පෙනී ඉන්න සියලුම දෙනාට එකතු වෙන්න කියන ආරාධනාව අපි කරන්න කැමැතියි. මේ අරගලය අනිවාර්යයෙන්ම අපේ රටට ජයග්‍රහණයක් ගෙන දෙන සහ මේ රටේ හැරවුම් ලක්ෂයක් හැටියට අපි දකින්නේ මේ අරගලය තුල නිර්මාණය වෙන ඒ දේශපාලන දැක්ම සහ ඒ දේශපාලන අවබෝධය තුලින් අපි හිතනවා මේ රටට අවශ්‍ය ඒ වෙනස
කරා යන්න මේ තමයි අපිට තියෙන අවස්ථාව. ඒ සඳහා ඔබ සියලු දෙනාටම එකතු වෙන්න කියා අපි ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. හොඳ ක්‍රමවේදයක්ද දේශපාලනික වශයෙන් හොඳ ක්‍රමවේදයක්ද මේ මොහොතේදී සිදු වෙන්නේ? නෑ කිසිසේත්ම හොඳ එකක් වෙන්න බෑනේ. දැන් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ගිය සතියේ පාර්ලිමේන්තුව රැස් වෙනකොට අර ඊනියා ස්වාධීන කණ්ඩායමක් හැටියට පෙනී ඉන්නවා කියන එකට තමයි ආවේ. හැබැයි ඒ ස්වාධීනව පෙනී ඉන්නකොටත් ඔවුන්ට පැහැදිලිවම ස්ථාවරයක් ගන්න බැරි වුණා ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියන එක ප්‍රකාශ කරන්න. ඔය ආණ්ඩුව ඇතුලේ ඉඳගෙනමනේ. ඉතින් ඒකෙන්ම අපිට තේරෙනවා මේක කොච්චරක් දුරට ඔවුන් තාම හදන්නේ බලය තියාගන්න ක්‍රමවේද එක එක ඒවා හොයන්න. ඉතින් ඒ තුල තමයි මේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාටත් මේක ඇවිල්ලා තියෙන්නේ. ඒකම අර තිරවින් සහෝදරයා කිව්වා වගේ මේ සාකච්ඡා යන ගමන් දේශපාල ඔවුන්ගේ කණ්ඩායම ඇතුලේ දේශපාලන සාකච්ඡා යන ගමන් මෙහෙම දේවල් වෙනවා නම් කොහොමද ඒ පාර්ශවය කොහොමද අපි පිළිගන්නේ? කොහොමද විශ්වාසයක් ඇති කරගන්නේ? ඒ කාරණේ ඔවුන්ගේ පක්ෂෙම චෝදනාවක් කියලා කරනවා විශාල මුදලක් කොහොමනවා කියලා මේ සඳහා. ඔබතුමිය ඒ සම්බන්ධව විශ්වාස කරනවද මෙහෙම දෙයක් වෙනවද නැද්ද? එහෙම වෙන්න පුළුවන්. ඉතිහාසය පුරාම එහෙමනේ සිද්ධ වෙලා තියෙන්නේ. ඔවුන් බලය පවත්වාගෙන යෑම සඳහා විශාල මුදල් ගනුදෙනු කරපු ඉතිහාසයක් ඔවුන්ට තියෙන්නේ. ඔවුන්ට නැත්තම් දේශපාලන අරමුණු එක්ක ගිය ගමනක් නෙවෙයි. ඉතින් අනිවාර්යයෙන්ම එහෙම මුදල් හුවමාරු වෙන එක වෙනවා නම් ඒක අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒක ගැන සාධාරණ සැකයක් තියෙනවා. අද අපි එක්තරා විදියක ඉතාම අමාරුම සංදිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. නමුත් අපිට සන්තෝෂයි අපි වසර ගණනාවක් ජාතික ජනබලවේගයේ වශයෙන් කියපු දෙයක් තමයි රටක් ගොඩ දාගන්න රටක ප්‍රශ්න විසඳන්න තනි පක්ෂයකට කරන්න බෑ. ඒක ජනතාවත් ඒ කොටස බාර ගන්නට ඕන. ඒ වගේම අපි කිව්වා ජනතාවගේ කොටස බාර ගන්නවා නම් දේශපාලකයාගේ කොටස අවංක නායකත්වය විශ්වාසීය නායකත්වය සැපීම අපිට කරන්න පුළුවන් කියලා. අපි වසර ගණනාවක් කියපු එක අද ජනතාව අහලා සටට ඒගොල්ලන්ගේ අතට අරන් තිබෙනවා. ඒ ගැන අපිට විශාල සන්තෝෂයක් ආඩම්බරයක් තිබෙනවා. අද බිම පාවිච්චි වෙන සටන් පාට ගෝට ගෙදර යන්න ගෝට go home හොරකම් කරපු ආපහු දීලා යන්න මේ සියල්ලම යම් කාලයක අපි තනිවම කියපු දේවල්. අපිට විශාල ආඩම්බරයක් තිබෙනවා. මේ ජනතාව මේ සටන තමන්ගේ කර ගැනීම සම්බන්ධයෙන් රටට ඇත්තටම ආදරේ මිනිස්සු දැන් එළියට ඇවිල්ලා තියෙනවා කියන කාරණාව පේනවා. ඒ වගේම අපි පක්ෂයක් වශයෙන් ගැන ආඩම්බර වුණාද? අපි මේ ජනතාවගේ අරගලයට අපේ නම දාගන්න හෝ හයිජැක් කරන්න හදන්නේ මේක ජනතා අරගලයක්. ඒකට අපේ සම්පූර්ණ සහාය දීම තමයි අපි සිද්ධ කරන්නේ. ඒ වගේම අපි මීට පෙරත් කීවා අවස්ථා කීපයකම අපේ ව්‍යවස්ථාවෙන් අපිට දීලා තියෙනවා කතා කිරීමේ නිදහස, භාෂණ නිදහස. තමන් රැකියාවක් කරන රැකියා ස්ථානයේ නිදහස. මේ භාෂණ නිදහස කියලා කියන්නේ අපි කිව්වා. ඒක වචන වලින් පුළුවන්. කූතියලත් පුළුවන් කියලා අපි කිව්වා. මේ සිදුවීම් වෙන ඔක්කොටම කලින් අද ජනතාව එක අතට අරගෙන තමන්ගේ භාෂණ නිදහස ගෝල්ෆ් ස්පීටි පමණක් නෙමෙයි හැම තැනම මාධ්‍ය ජාලාවල කරගෙන යනවා. බය නැතුව ඒ දේ කරගෙන යන්නට. මක් නිසාද ව්‍යවස්ථාවෙන් දීලා තියෙන මේ අයිතිය අපිට කිසිදු පාලකෙක් බන්දේසියක තියලා දීපුවා නෙමෙයි ජනතාව වසර ගාණක් අරගල කළා ලබාගත් අයිතීන්. ඒවා මේ අවුරුදු 5කට එන ආණ්ඩුවකට අයින් කරන්නට හැකියාවක් නැහැ. අපි දැක්කා අගමැතිතුමා ප්‍රකාශයක් කරනවා. ඇත්තම කනගාටුවේ ප්‍රකාශය ඇත්තෙන්ම කළේ මිනිසුන්ගේ තමන් කැමති මතයක් දැරීමේ කතා කිරීමේ අයිතියට තර්ජනය වෙන ආකාරයකට තමයි හැසිරුනේ. එතුමා කියනවා දරුවන්ව බේරගන්න. 88 89 මතක් කරනවා. අම්මලට කියනවා දරුවෝ බේරගන්න. එතුමට එතනට යන්න හැකියාවක් නැහැ. පුළුවන් නම් කාවර යවල හරි බලන්න ගෝල්ෆ් ස්පිටියේ. එතන ඉන්නේ අම්මලා තමයි. එතනට ඇවිල්ලා ඉන්නේ අම්මලා. නිකම්ම තරුණියෝ නෙමෙයි. අම්මලා, තාත්තලා, නැන්දලා, මාමලා. පවුල් පිටින් එතන ඉන්නේ. ඒ අරගල භූමිය ප්‍රචණ්ඩකාරී තැනක් නෙමෙයි. ආදරේ පිරිච්ච තැනක්. ඉතින් ඒක නිසා තාමත් මහින්ද රාජපක්ෂට කියන්න තියෙන්නේ 88 89යි සහ
යුද්ධ ගැන විතර නම් තවත් දුරටත් මොනවද මේ රටේ ජනතාවට ඇත්ත එක කතා කරන්න තියෙන්නේ? කෝ ජනාධිපතිතුමා මේ සැමන් වල මිල අඩු කරන්න පරිප්පුල මිල අඩු කරන්න ජාතිය අමතපු ජනාධිපති මෙච්චර ව්‍යසනයක් වෙලා තියෙනකොට තමන්ගේ අයියව ඉස්සරහට දාලා එක බේර ගන්නවා. දැන් මේක හොඳයි අර ඉස්කෝලේ කාලේ රණ්ඩුවක් වුණපුවම මල්ලි කොහේ හරි හැංගිලා අයියව වෙනෝ එළියට කතා කරලා පොඩ්ඩක් ෂේප් කරන්න. එහෙම කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි මේක රටක්. රාජපක්ෂලට ඒ වගේ හැංගිලා ඉන්න බෑ. ඔව් අපි පිළිගන්නවා දැන් තව ටික කාලයකට නම් ගෝඨාභය රාජපක්ෂට යාගේ කාර්යාලයට එන්න බෑ. ඒතර අරගල කරුවෝ වට වෙලා ඉන්න ඒගොල්ලන්ට උත්තර දෙන්න බෑ. නමුත් ඔය කොහෙද හැංගිලා ඉන්න තැනකින් එළියට එන්න. එළියට ඇවිල්ලා ජාතිය අමතන්න. ප්‍රශ්න විසඳන විදිය කියන්නේ. නැත්තම් මිනිසුන්ට කියන්නේ ගෝඨා ගෝ හෝම් තමයි. නේ ජනතාව හොයන ඔබ කොහෙද කියලා. රටේ තියෙන හැම ඇඳක් යටම ඔබ හොයන්න අමාරුයි. ඒ හින්දා බය නැතුව ඔය තරම් විරුවෙක් නම් කොන්ද කෙලින් තියාගෙන ඉස්සරහට ඇවිල්ලා ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. බැරි නම් ගෝඨාභය ඔබ ගෙදර යන්න. ඉතින් මම හිතනවා මේ රටේ ජනතාවගේ ඉල්ලීම අන්තිම සාධාරණයි කියලා. ඒ වගේම ඔබලා දන්නවා ඇති තමන්ගේ ව්‍යවස්ථාපිත ඉල්ලීම් ව්‍යවස්ථාපිත අයිතීන් භාෂණ නිදහස වෙනුවෙන් පෙනී හිටපු උදවියට මේ රට පුරාම නීතිඥවරු නොමිලේ පෙනී හිටියේ. ගංගොඩවිල උසාවියෙත් අනිත් තැන්වල. ඒ නීතිඥ ප්‍රජාවට මමත් නීතිඥයෙක් වශයෙන් ස්තුතිවන්ත වෙනවා. ඔබ ඔබලාගේ පුරවැසියුතුකම කළා. මේ කිසිදු දේශපාලන පක්ෂයකින් සල්ලි ගෙවලා ලැබුණු නීතිඥවරු නෙමෙයි. තමන්ගේ මව්බිමට කරන සේවය ජනතාව වෙනුවෙන් කරන සේවයට ආපු නීතිඥවරු මාත් ආඩම්බර වෙනවා නීතිඥ ප්‍රජාව ගැන. අපි ඊයේ දැක්කා නීතිඥවරු කොළඹින් පෙළපාලියෙන් ඒ ගෝල් ෆේස් පිටේට සහාය වෙන්න යනවා. ඔවුන්ගේ කළු ටයි කෝට් ඇඳගෙන. ඒ නිසා ඔබලා අසාධාරණයට විරුද්ධ වෙන එක අවස්ථාවකදීවත් ඔබගේ ව්‍යවස්ථාපිත අයිතීන් නැති වෙනවා නම් මට බය නැතුව කියන්න පුළුවන් ආඩම්බරෙන් කියන්න පුළුවන් නීතිඥ ප්‍රජාව ඔබ වෙත නොමිලේ සේවය සපයයි. ඒ ගැන ගැටලුවක් ඇති කරගන්න එපා. ඒ වගේම අපි තව දැකපු දෙයක් තමයි ඒ ගෝල් ෆේස් පිටි අරගල කරුවන්ගේ ඒ අරගලිය දියාරු කරන්න දියත් කරන ජාතිවාදී ම්ලේච්ඡ අශිෂ්ට ප්‍රකාශයන් සහ මොහුනුපුත් ප්‍රකාශයන් එතරින් කාන්තාවන් නින්දා වෙන ආකාරය මම කියනවා ඒ අරගල භූමිය ඊටාම ආදරෙන් පිරුණු තැනක්. ඒකාධිපතීන් බය වෙන්නේ ජනතාව එකතු වෙනවට. වෛරය වෙනුවට ආදරය පතුරනවට ඒකාධිපතීන් හොඳටම බයයි. ඒ බය තමයි අපිට මේ රාජපක්ෂරුන්ගෙන් දැන් පේන්නේ. ඒ වගේම මේ අවස්ථාවේ එතන ගිහිල්ලා බැලුවොත් ඒ එන ආහාර ටික බෙදා ගන්නවා ත්‍රිවිධ හමුදාවේ කට්ටියත් එක්ක පොලිසියත් එක්ක. ඒතර ප්‍රචණ්ඩත්වේ නැහැ. අපි දන්නවා ආණ්ඩුව යම් යම් උත්සාහ දරුවා යම් යම් පුද්ගලයන් ලවා චීවරධාරීන් ලවා ගවුම් අඳින කලාකාරයන් ලවා යම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇති කරන්න අවශ්‍ය දෙයක් මෙහෙවන්න. නමුත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ආණ්ඩුව ජාතිවාදයේ ආගම්වාදයේ බලයට එන්න හොඳට පැතිරුවා. දැන් ඒගොල්ලන්ගේම ෆෝමියුලා එක ඒගොල්ලන්ට තව පාරක් දුවන්න බෑ. මොකද ජනතාව එක පිළිගන්නේ නැහැ. ඉතින් අපි රජයේ සේවකයන් ඉල්ලා හිටින්නේ. දැන් මහ බැංකු අධිපති අන්තිමට ඔන්න පොඩ ඇත්ත කියනවා. බොහොම හොඳයි. අපි අනිත් රජයේ සේවකයන්ටත් කියන්නේ ඇත්ත කියන්න. තමන්ගේ දෙපාර්තමේන්තුවේ ඇත්ත තත්ත්වය කියන්න. රටේ ජනතාව මේ දැනගත යුතුයි. දැන් මේ රටේ ජනතාව එකතු වෙලා ඉන්නේ ගෑස් අඩුවට ඉල්ලන්නවත්, පාන් ඉල්ලන්නවත්, රසාවක් ඉල්ලන්නවත් නෙමෙයි. ඒ කාලේ පැන්නා. ගෑස් දියව කියපු කාලේ පැන්නා. පෝර දියව කියපු කාලේ පැන්නා. අපි දන්නවා මොනවද දියවුවත් මේ ආණ්ඩුව අසමත් ඔවුන් උත්සාහ කරන්නේ මොනවා හරි ක්‍රමයකින් බලය රඳවා තබා ගන්න අශිෂ්ට ක්‍රියාවලියක දෙන්න පමණයි. තව දුරටත් මේ රටේ ජනතාව එකට ඉඩ දෙන්නේ නැහැ. මතක තියාගන්න මේක දේශපාලන පක්ෂයකට අයත් අරගලයක් නෙමෙයි. මේක රටේ ජනතාවට අයත් අරගලයක්. ජනතාව එකතු වෙන්නට ඕන. අද තවමත් ඉන්නවා ගෙවල් වල කට්ටිය එළියට බහින්නේ නැතුව. ඇයි තමන්ගේ එලිපත්තට වතුර ඇවිල්ලා නැහැ. තමන් බේරලා ඉන්නවා. අපි හැමදාම කිව්වා තනිව මේ අරගලය කරන්න බෑ. ඔක්කොම එක සටන් බිමකට එකතු වෙන්න ඕනේ කියන කාරණාව. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ නිලධාරී මහතුරුන්ට පොලිසිය මහතුරුන්ට අපි කියන්නේ ඔබලාගේ ওই යුනිෆෝම් එක ඇතුළේ ඉන්නෙත් මිනිස්සෙක්. අපි ඒක දන්නවා අපි ඒට ආදරේ. ඔබටත් ගෙදර තියෙනවා ගෑස් ප්‍රශ්න. ඔබටත් ගෙදර තියෙනවා ආහාර ප්‍රශ්න. ඔබටත් ගෙදර තියෙනවා ලයිට් ප්‍රශ්න. ඔබටත් ගෙදර තියෙනවා තවත් ප්‍රශ්න. රටේ ජනතාවට පොදු ඒවා. ඉතින් අපි ඉල්ලා හිටිනවා. ඔබලාට ඉහළින් නියෝග ඔබ පිළිපදින්නට ඕන. ඒ පිළිවෙත ගැටලුවක් නැහැ. නමුත් නීති විරෝධී නියෝග කවුරුත් පිළිපදින්නට ඕනේ නැහැ. කිසිදු රජයේ සේවයක් නීති විරෝධී නියෝග පිළිපදින්නට ඕනේ නැහැ. ඒ වගේම මා දැනටින් අරගල කරුවන් ගැන කිසි ගැටලුවක් නැහැ. ඔවුන් කිසිසේත්ම ප්‍රචණ්ඩකාරී වෙන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව විසින් කල්ලි සූදානම් කළා මෙතන ගැටුම් ඇති කරන්න උත්සාහ කරනවා. ඒකට අහු වෙන්න එපා. මොකද අපිට මේ අරගලේ දිනන්න පුළුවන් ආදරය හරහා පමණයි. අද ඒක තුල ඉන්න සෙනග බලන්න ගෝල් ෆේස් පිටිය තුල පමණක් නෙමෙයි හැම තැනම. ඉතින් ඒක නිසා මා මේ රජයට කියනවා මේ රටේ නීතිය වෙනුවෙන්
ව්‍යවස්ථාව වෙනුවෙන් නීති ආධිපත්‍ය වෙනුවෙන් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ජාතික ජනබලවේගයේ අපිත් සිවිල් සංවිධානත් ක්‍රියාකාරීන් රාශියක් වෙණී හිටිනවා. ඒ නිසා ඔය බොරු බියවැද්දීම් වලට අපි සැලෙන්නෙත් නැහැ, ගණන් ගන්නෙත් නැහැ. දැනට අපේ හරිනි සහෝදරිය කිව්වා වාගේ මේ ආණ්ඩුව මොනවා කරත් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. විශ්වාසය නැති ආණ්ඩුවකින් දෙන විසඳුම් එකකින්වත් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ගෝඨාභය ඇතුළු රජය බලයේ ඉන්න හැම පැයකම හැම දවසකම අපේ රට දරුණු ආර්ථික ප්‍රපාතයකට ඇද වැටෙනවා. ඔවුන් නොයෙකුත් බොරු කියමින් ඉන්නවා. ජනතාව මුලා කරමින් ඉන්නවා. තව දුරටත් මේක කරන්න බෑ. අපි ජාතික ජනබලවේගයේ වශයෙන් විශාල පාගමනක් සූදානම් කරලා තිබෙනවා. ඒ පිළිබඳ විස්තර කිව්වා. ඒ පාගමන මේ ජාතික ජනබලවේගයට අයත් එකක් නෙමෙයි. අපිට බලය දෙන්න කියලා කියන එකක් නෙමෙයි. අපි කියන්නේ රට බේර ගන්න මේ ගෝඨාභය ඇතුළු පවුලෙන් සාහොර නඩේ. ඒ සඳහා මීට වඩා වැඩිසිරකක් එන්නට ඕන. මේ සටන අරගලය තීව්‍ර වෙන්නට ඕන. සාමකාමී සහ ආදරයෙන් පිරුණු එකමුතු වෙච්ච අරගලයක් වෙන්නට ඕන. ඒ හරහා අපිට මේ ආණ්ඩුව ගෙදර යාවිය හැකි. මේ රටේ තියෙන ප්‍රශ්න වලට එකම විසඳුම ගෝඨාභය ඇතුළු පිරිස එළියට ඇවීමෙන් තමයි ආරම්භ කරන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා ජාතික ජනබලවේගය වශයෙන්ුත් මේ රටේ පුරවැසියෙක් වශයෙන්ුත් මා ඉල්ලා හිටිනවා සියලුම උද්ඝෝෂණයන් වලට සහාය දෙන්න. අපගේ 17 18 19 තියෙන පාගමන් වලටත් සහභාගී වෙලා තමන්ගේ යුතුකම රටට ඉටු කරන්නයි කියලා. බොහොම ස්තුතියි. ඔබතුමාලා කොහේදී හරි මේ පොල්පේස් එකේ තියෙන අරගලය මට පැහැදිලි කරගන්න. හරියට ක්ලියර් කරගන්න ඕනේ. නිර්පාක්ෂික අරගලයක් කියලා නම් කරලා තියෙනවා කියන්නේ. නෑ ඇත්තටම අපි ජාතික ජනබලවේගය මේ අරගල නිර්පාක්ෂික අරගලයක් කියලා නම් කරලා නෑ. අපි දැක්ක සමහර අය මේක නිර්දේශපාලන කියලා කියන උත්සාහ කරනවා. නමුත් අපි හොඳටම දන්නවා නිර්දේශපාලනික අරගල තියෙන විදිහක් නෑ. මොකද ප්‍රශ්නේ දේශපාලනිකයි, උත්තරේ දේශපාලනිකයි, නිසා අරගලෙත් දේශපාලනිකයි. තව සමහර අය මේක නිර්පාක්ෂික කියලා කිව්වා. නිර්පාක්ෂික කියන එකට අපි විරුද්ධත්වයක් නෑ. ඒක අපි කියපු එකක් නෙවෙයි. නමුත් අපි විරුද්ධ නෑ. මොකද මේ අරගලය තුළ දේශපාලන පක්ෂවලට සම්බන්ධ අය ඉන්නවා. අපි ගත්තොත් අපේ සමාජවාදී කලා සංගමයේ සහෝදරියෝ එතන ඉන්නවා. අපේ තරුණ සංගමයේ අය ඉන්නවා. කාන්තා සංගමවල අය ඉන්නවා. අපේ ගුරු සංගම්, අපේ වෘත්ති සමිතිය එතනට ගිහිල්ලා අපි කවුරුත් එතන ඉන්නවා. නමුත් ඒ අතර විවිධ පක්ෂවල ඡන්ද දීපු අය ඉන්නවා. තාමත් තීන්දුවක් ගත්තේ නැති අය ඉන්නත් පුළුවන් නිසා මේ වගේ අරගලයකට එක පක්ෂයක ලේබල් එකක් ගන්න එක ඒ අරගලයේ පුළුල් කර ගැනීමට බාධාවක් වෙන්න පුළුවන් කම නිසා අපිට ඕන කමක් නැහැ ඒක අර ලේබල් කරගන්න මේ අරගලය. නමුත් මේ අරගලයට හැමෝම ඉන්නවා. නමුත් අපි විශ්වාස කරමු මේක මොකද්ද මේ අරගලේ දිනන්න නම් ඒ අරගලේ දිනන්න වෙන්නේ අපිට කිසියම් ඉලක්කයක් කරා යන්න ඕන. ඒකට දේශපාලන නායකත්වයක් අවශ්‍ය වෙනවා. ඊට පැහැදිලි, නිර්වුල්, ඒ වගේම විශ්වාස කළ හැකි. ඉතින් අන්නේ නායකත්වයේ අවශ්‍ය වෙලාවට ඒ නායක සපයන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාලා සූදානම් මේ අරගලයට දේශපාලනික වශයෙන් මැදිහත් වෙන්න කියන කතාවක් ගන්න පුළුවන්ද අපිට? පැහැදිලිවම මේ අරගලයට දේශපාලනික මඟ පෙන්වීම කරන්න. මේ අරගලේ වැඩි බර දරන්න. මේ අරගලේ හුදකලා නොවි රැක ගන්න. මේ අරගලේ ජයග්‍රහණයෙන් කෙලවර කිරීම සඳහා වෙච්ච මැදිහත් වීම කරන්න ජාතික ජනබලවේගය ලෑස්ති. අපි ආයි කියන්නේ හැබැයි ඒකෙන් අදහස් ගන්නේ ජාතික ජනබලවේගය මේ අරගලේ ජාතික ජනබලවේගය අරගලයක් කරගන්න හදනවා. මේක ජනතා අරගලයක්. ඒ ජනතා අරගලේ දිනන්න නම් පැහැදිලිවම ඒකට නායකත්වයක්, ඉලක්කයක්, මඟ පෙන්වීමක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අවශ්‍ය හැම වෙලාවෙම මේ මඟ පෙන්වීම ලබා දෙන්නට අපි ලෑස්ති. ඒ අතරම අරගලය තුල ඉන්න හැම කෙනාගේම ගෞරවය, ඒගොල්ලන්ගේ අනන්තතාවයන්, ඒගොල්ලන්ගේ වෙනස්කම් පිළිගනිමින් මේ අරගලය තුල එකට ඉන්න අපි ලෑස්ති. මේක ඔබතුමාලා පෞගේ කාර්ය පිළිතුරු දෙන්නේ නැති, පක්ෂෙන් තියෙන පිළිවෙල දෙන්නේ නැති. දැන් පෞගේ දවසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කරනවා පක්ෂ කණ්ඩායමක් ඇවිල්ලා මේකට අමාත්‍යවරු බාරගෙන යම් කිසි දෙයක් කරන්න එන්නේ කියලා. ඒ කතාව කියන්න කලින් ලොකු කතාවකින් හැම පක්ෂයක්ම මෙහි මොහොතේ මගාරිනවා. පැහැදිලි ඔබතුමාලාගේ කණ්ඩායම වලත් නිකන් චෝදනා ආවා කෝ බාර ගන්න ඇවිල්ලා කරේ නැහැ නේ කියලා. ලොකු කතා කිව්වා. ඇත්තටම මොකද උනේ? දැන් මෙයා ඔබතුමාලා විනාශකලයක් කළා කොහොමද මේ go home කියලා ගෙදර ඒවලා නිකන් බලය අල්ල ගන්නවා වගේ එකක් එළිය වෙන්නට කොන්දක් තිබුණ නැද්ද? හරි අපි එන්නම් අපි කණ්ඩායම අපි කෑ ගහපු කණ්ඩායම මේක අරගෙන ඇදගෙන යන්නම් කොහොම හරි කියලා. ඇයි මොකද පස්සේ ගෙවුවේ ඇත්තටම? නෑ මම හිතන්නේ අපි අපේ අදහස හරි පැහැදිලිව කිව්වා. මුළු රටම ඉල්ලා සිටිනවා මේ ජනාධිපති එපා ගෙදර යන්න කියලා.
මුළු රටක් ඉල්ලා සිටිනවා මේ ආණ්ඩුව එපා ගෙදර යන්න කියලා. ඒ ඇස්සේ ඒගොල්ලෝ යෝජනා කරනවා ජනාධිපතිත් තියාගෙන ආණ්ඩුවක් තියාගෙන ඇමතිකම් දෙක තුනක් ඊට මෙහෙට දීලා මේ අරුබුදේ කළමනාකරණය කරගෙන අපට එන්න කියලා. ඒ නිසා අපි කීයටවත් මේ ගරා වැටිච්ච රට විනාශ කරපු අවලංගු වෙච්ච මේ ආණ්ඩුවට පොඩ්ඩක් හරි අවස්ථාවක් හදා දෙන්න. මේ ආණ්ඩුව රැකෙන්න ක්‍රියාමාර්ග අපි ලෑස්ති නැහැ. ඒ අපි කිව්ව කොන්දේසියක් ඕන යාන්ත්‍රණයකට අපි ලෑස්ති අංක 1 කොන්දේසිය ගොඩාබේ යන්න ඕන. මේ ආණ්ඩුව අයින් වෙන්න ඕන. සමහින්දත්යන් ගොටත් තියාගෙන හදන යාන්ත්‍රණ කියලා කියන්නේ ඒගොල්ලන්ව ආරක්ෂා කිරීම හදන යාන්ත්‍රණ මිසක් අයින් කරන හදන යාන්ත්‍රණ නෙවෙයි. අනික් කාරණේ කායකද මේක කරන්නේ? විශ්වාසනීයද මේගොල්ලෝ? මේගොල්ලෝ තක්කඩි, දේශපාලන තක්කඩි. මේගොල්ලෝ හැමදාම දේශපාලන කරලා තියෙන්නේ සල්ලි වලින් ගේම් වලින්. දැන් එක ඉතා පැහැදිලි. ඉතා පැහැදිලි මොකද මේ එකම පක්ෂේ කට්ටිය එකට සාකච්ඡා කරනවා. මොකද කට්ටිය එකතු වෙලා පොඩි සර්වපාක්ෂික ආණ්ඩුව හදමු කියලා යෝජනා කරනවා. ඒ සාකච්ඡාවෙන් එළියට එනකොට ඒ පක්ෂික එක හදෙක්ට සල්ලි දීලා ඇමතිකමක් දීලා බිලි බාගෙන ඇමතිකමක් දෙනවා. එතකොට දැන් අපි දන්නවා ඒගොල්ලන්ගේ හැටි එහෙම තමයි කියලා. ඒවට අපි යහුවෙන්නේ නැහැ. නමුත් ඒ නිසා මේ දේශපාලන තක්කඩිකම් වලින් බලය රැකගන්න උත්සාහ කරන හැම විටකම මුදල් පාවිච්චි කරලා තන්ත්‍ර පාවිච්චි කරලා තනි මිනිහා මේ බිලි බගන්න උත්සාහ කරන අඩුම ගානේ දේශපාලනයේ සදාචාරය නැති ඔබ කල්පනා කරන්න ශ්‍රී ලංකා පක්ෂය ආණ්ඩුවත් එක්ක හිටියා වෙන පක්ෂයක් දැන් වෙනම ඉන්නවා කියලා කියනවා. එතකොට ශ්‍රී ලංකා පක්ෂයේ කෙනෙකුට ඇමතිකමක් දෙනකොට එතකොට එකට ඉන්න පක්ෂ නිසා ඒ පක්ෂ නායකයන්ගෙන් අහන්න යුතුකමක් තියෙනවනේ අඩු ගානේ. හැබැයි එහෙම නැහැනේ. පොරාට කතාවලා දෙනවනේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් එimhe ශ්‍රී ලංකා පක්ෂයෙන් ඒ ඇමතිකම ගත්තු මිනිහටයි තියෙනවනේ සදාචාරයක් නායකයන් අහන්න මට මේක දෙන්න යනවා ගන්නවද කියලා මේ කාටවත් දේශපාලනේ සදාචාරයක් නැහැ. මේ ඔක්කොම හොර නඩයක් නෙමෙයි ඉන්නේ එකම හොර නඩයක් ඉන්නේ. ඕක ඇතුලේ හොඳ කට්ටිය හොයන්න බෑ. අපි දෙකටම කිව්වේ ඒකයි. ඒ නිසා මේ පාර්ලිමේන්තුව මෙහෙම තියාගෙන මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ අරුබුදේට උත්තර හොයන්න බෑ. මේ බලය මෙහෙම තියාගෙන මේ බලය ඇතුලේ මේ අරුබුදේට උත්තර හොයන්න බෑ. මේ අරුබුදේ විසින් ගෙන ආපු තැනක් තියෙන මොකද්ද? මේ ආණ්ඩුව එපා, මේ ජනාධිපති එපා කියලා. ඉතින් ඒ විසඳුම හරහා යනවා ඇරෙන්න. ඒගොල්ලොත් රැකගෙන රටේ ප්‍රශ්න දන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. දැන් ජනාධිපතිවරයා දැන් තව පොඩි කාරණා දැන් ජනාධිපතිවරයා දැන් යවුතම පොඩි කාලෙක මාධ්‍යවල දකින්නට ඇති ජනාධිපතිවරයා නොමග යවනවා කියන කතාව කියනවා. ඔබතුමාලා එක ගැටේ වටේ ඉන්න කණ්ඩායම ඔහුව කව කරන ඉතින් ඒ වැටින් එහාට එතුමාට බලන අවස්ථාව දෙන්නේ නැහැ කියන කතාව කියනවා. ඉතින් එහාට එතුමාට පෙන්නන්නේ නැහැ. මේක තමයි හරි කාරණාවක් වටේ ඉන්න අය එතුමා නොමග යවන කතාවක් කියනවා. ඔබතුමාලා ඒක පිළිගන්නවා. ඒ කියන්නේ ඔබ කියන්නේ ජනාධිපති බබාද? මොන්ටිසෝරි? එයා බබා නෙවෙයි. ඒක උපක්‍රමයක්. ජනාධිපති හරිය මොකද අපි දන්නේ ඔය කතන්දරේ ගේන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ සෙට් එකක් ඉන්නවා ජනාධිපති තියාගෙන අගමැති අයින් කරලා ඒගොල්ලන්ගේ අගමැති කෙනෙක් දාගෙන ඒක ඇතුලේ ඇමතිකම් ටික අරගෙන මේ ආණ්ඩුව රීෆ්‍රෙෂ් කරලා මේ ආණ්ඩුව පොඩ්ඩක් නිකන් අර යවත් කාලන කළ පවත්තගෙන ආස කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි කියන්නේ ජනාධිපතිට කරන්න දෙයක් නැහැ. යා හිර වෙලා ඉන්නේ. ඉතින් මොකද යා හිර වෙලා ඉන්නේ? යාට මොකද්ද දෙවන්ත බලයක් දීලා තියෙන විසින සන්තෝෂයෙන් සංශෝධනය හරහා ඒගොල්ලොම ඉතින් හිර වෙලා ඉන්න ඕනේ. අනික තමයි අපි දැක්කේ පොගේ කාලේ හිර වෙලා හිටියේ නෑනේ. යා ගියා මොකද ගම සමග පිළිසඳරට ගියා. ওই බිමට බැලු මිනිස්සුන් කතා කරගෙන හිටියා. දැන් යන්නකෝ බලන්න පොඩි පිළිසඳරකට ගමත් එක්ක. ඒ නිසා මේක ඇත්තේ මේ ජනාධිපති බබෙක් නෙවෙයි. එයාට තේරෙන්නේ නැහැ කියන එක අපි දන්නවා. මේ බබා නිසා නෙවෙයි තේරෙන්නේ නැහැ එයාට. එයාට දේශපාලනේ තේරෙන්නේ නැහැ, විෂයන් තේරෙන්නේ නැහැ, පාලනය කරන්න තේරෙන්නේ නැහැ, කතාවක් කරගන්න තේරෙන්නේ නැහැ, ප්‍රශ්නකට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ. ඒක වෙන කාරණයක්. නොදන්නාකම් මිසක් බබා නෙවෙයි. ඒ නිසා අපි කියන්නේ ජනාධිපතිව බබාට අන්දලා ජනාධිපතිව බේරලා මේක බේරන්න බෑ. ඉතින් එහෙමනම් අපිට යාර පැම්පස් එකකුත් අන්දලා තමයි තියාගන්න වෙන්නේ ඔතන ඔය තොටුවේ. විකල්පයේ සයිත් ප්‍රේමදාස මහත්තයද? සයිත් ප්‍රේමදාස මහත්තයා විකල්ප නෙවෙයි කියලා ඒගොල්ලෝ කට්ටියම කියනවා. අපි කියන්න ඕනේ නැහැ. ඒ නිසා අපි තාපැහැදිලි කියලා තියෙනවා. මොකද 74 වසරක සාපයක් මේ රටේ තියෙනවා. ඒ සාපෙට සයිත් මහත්තයලා තව කියන්න ඕනකම තියෙනවා. නිසා මේ අරගලේ යන්නේ ගෝඨාභයගෙන් අරගෙන සයිත් දෙන්න හරි එහෙම එක නෙවෙයි. මේ යන්නේ මොකද්ද? මේ රට විනාශ කරපු දේශපාලන දහරාව, දේශපාලන සංස්කෘතිය, දේශපාලන ක්‍රියාවලියම අවසන් කරලා මේකට හදන අලුත් යොවුන් දේශපාලන ක්‍රියාවලිය ආරම්භ කරන්න. ඒක ඇතුලේ සයිත් ප්‍රේමදාස මහත්තයාට හරි පරණ ඔය අවුරුදු 74 රට කනදායක වෙච්ච කාට හරි ඉඩකඩක් නැහැ කියන දා පැහැදිලි.
ඔබතුමාලා විශ්වාස කරනවාද ඔබතුමාලා ඒ බලවේගය කියලා ඒ වගේම උණුත් එකයි කියලා දේශපාලන සටනට ඇවිල්ලා දැන් ඔබතුමාලාගේ අලුත් දේශපාලන වාතාවරණයත් එක්ක ඒ සටන දියාරු වෙලා නැද්ද? දැන් ඊට විද්‍යාධිපතිවරයා ප්‍රකාශයක් කරා බිලියන 20ක නායකත්ව හමුවේ පවතින පක්ෂ තුනට විසඳුම් නැහැ කියලා. ඔබතුමාලාට විසඳුම් කියනවාද මේ නායකත්ව හමුවේ රට ගෙනියන්න පුළුවන් කියලා? පළවෙනි කාරණේ තමයි ඔය උණුත් එකයි මුණුත් එකයි කියලා අපි කිව්ව එක දැන් මුළු සමාජයක් පිළිඅරන් තියෙනවා. නැත්තම් මේ සමාජය පෙළ ගැහෙනවනේ ගෝඨා අයින් කරලා සජිත්ට බලය දෙන්න, රනිල්ට බලය දෙන්න. එහෙම පෙළ ගැහෙලා නැහැ. ඒ නිසා මේ කියන්නේ මොකද්ද? මේ ඔක්කොම එපා. 74 වසරේම කට්ටිය එපා කියලා කියන්නේ. නිසා ඒක ලොකු ජයග්‍රහණයක් ඒක. ජනතාව මේ රට පාලනය කරපුව සියලු දෙනා ප්‍රතික්ෂේප කරනවා. දෙක ගාමිණී මහත්තයා මොකක් කියවද මන් දන්නේ නැහැ. හැබැයි ඉතා පැහැදිලිවම ජාතික ජන බලවේගය මේ අරබුදයට විසඳන්න පුළුවන් විසඳුම් ඉදිරිපත් කරේ මීට අවුරුදු 3කට විතර කලින්. 3කට විතර කලින්. එතකොට අපි හැම විෂයකටම කුඩා පොත් පිංචක් ලියලා ආර්ථිකය ඊට පස්සේ කර්මාන්ත, කෘෂි කර්මාන්තය, සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය, කලා සංස්කෘතික, ඊට පස්සේ පරිසර මේ හැම විෂයක්ම විසඳන ක්‍රමයේ පිළිබඳව අපි අපේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා තිබුණා. පෞගේ ජනාධිපතිවරුන්දී අපි අපේ ප්‍රතිපත්ති පිළිබඳ සංවාදයක් ඇති කරගත්තා. ඊට පස්සේ මේ අරබුදය ඇති වුණාට පස්සේ අපේ ජාතික ජන බලවේගයේ නායකත්වය දරන අනුර සහෝදරයා ඔය ජනමාධ්‍ය සාකච්ඡාවලට ගිය වෙලාවවලදී අපි ඉතා පැහැදිලිව කිව්වා අපිට මේ අරබුද විසඳන දිගු කාලේනවත් අපිට විසඳුම් තියෙනවා කෙටි කාලෙනවත් තියෙනවා කියලා. ඒතකොට මම උදාහරණයක් කියන්නම්. අනුර සහෝදරයා තමයි එක වෙලාවක කිව්වේ රූපවාහිනී සංවාදයකදී අපිට මේ ඩොලර් ප්‍රශ්නයට කෙටි කාලන උත්තර හදිසි උත්තරයක් ඕන නම් ඒක තමයි අපිට තියෙන එක මොකද්ද? විදේශගත ශ්‍රී ලාංකිකයන් අපි ඉල්ලීමක් කරන්න ඕන අපිට ඩොලර් 500ක් එවන්න කියලා. ඒතකොට මොකද උනේ? එතකොට එක අමුතු වර්ගයේ මහාචාර්ය කියා ගන්න ඔය ආණ්ඩුවේ කට්ටිය ඉන්න කට්ටිය ඔය විවත් මගේ කට්ටිය hina වුණා. ඕවෙන් පුළුවන් රට හදන්න ජෝක් කරා. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් අලුත් මුදල් ඇමතුමා ඉල්ලීමක් කරනවා මොකද්ද ඩොලර් සතියක් දාලා. ඩොලර් 500ක් එවන්න මේ අවුරුදු කාලේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ හිතවත්තු මොකද්ද පටන් ගන්න තියෙනවා මේ අර මුදල් හදන්න ඩොලර් 100 එකතු කරලා. අර කලාකාරණයක් එහෙම. ඒ කියන්නේ මේ අපි කියව යෝජනාවට hina වෙච්ච අයටම සිද්ධ වෙලා තියෙනවා. අපි කිව්ව එක ප්‍රැක්ටිකලි බාර ගන්න. ඒකෙන් පේනවා ජාතික ජන බලවේගයකට මේ සම්බන්ධයෙන් තියෙන දැනුම සහ දැක්ම කොහොමද කියලා. සයිතා පැහැදිලිවම අපිට මේ කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ගාමිණී මහත්තයා ඊට කලින් දිගටම කිව්ව දෙයක් තමයි මොකද්ද මේ මෙතන මේ මහජනක හොරාකාපු හොරනඩයක් ඉන්නවා කියලා කිව්වා. එයාගෙන් ආපු වෙලාවක මේකට උත්තරේ සයිද්ද කියලා මට මතකයි. එයා කිව්වා සයිද් කියන්නේ පිස්සෙක් කියලා. එයාගේ වචන. ඒ නිසා එහෙම කිව්වේ. අපි සම්බන්ධයෙන් කිසිවක් කියන්න එයාට කිසිම හැකියාවක් නැහැ. මොකද අපි මේ රට පාලනය කරලා නැති නිසා. එතකොට ගාමිණී විසින්ගේ මහත්මයා මතක එකලා කිව්වේ මට මතක 2018 නැත්නම් 19 මුල. එයා කිව්වා ඒ වෙලාවේ ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 11ක් කියන්නේ බිලියන 11000ක්. හැබැයි වත්කම් ලෙස ලංකාවේ තියෙන්නේ ට්‍රිලියන 1.8යි. නැත්නම් බිලියන 1800යි. එතකොට විශාල ප්‍රමාණයක් නාස්ති කරලා තියෙනවා කියලා. එයා කිව්වා. කවුද නාස්ති කළේ? නාස්ති කළේ ඔය 1977 පස්සේ මෙරට පාලනය කරපු පක්ෂ දෙක. ඒ නිසා ඒගොල්ලෝ මේ විනාශයේ වගඋත්තරකාරෝ ඒගොල්ලෝ මිසක් අපි නෙවෙයි. එතකොට දැන් එහෙමනම් මේ විනාශයෙන් මෙරට ගලව ගන්න පුළුවන් දේශපාලන නායකත්වයක් තියෙන්න ඕනේ. ජනතාව අරගල කරලා ආණ්ඩුව එලෙව්වම ඊට පස්සේ ඒ ජනතාවත් එක්ක එකතු වෙලා මෙරට ගොඩනගන්නේ කවුද? ඒකට නායකත්වයක් ඕන. අපි කියන්නේ අන්නේ සඳහා නායකත්වය දෙන්න අවශ්‍ය කරන ප්‍රතිපත්තියත් අපිට තියෙනවා. දැනුමත් අපිට තියෙනවා. ක්‍රියාමාර්ගත් අපිට තියෙන විතරක් නෙවෙයි. අපි ප්‍රායෝගිකව අපේ භාවිතයන් ඔප්පු කරලා තියෙනවා. අපි කොහොම දේශපාලන ව්‍යාපාරයක්ද කියලා. වංචා දූෂණ පිළිබඳ කිසිම චෝදනාවක් නැති දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ ජාතික ජන බලවේගය අපි. ඒ නිසා මොකක් කිව්වත් අපි හිතන්නේ ජනතාවට දැන් තියෙන එක උත්තරය තමයි මේ ආණ්ඩුව එලවලා ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ජනතාවගේ ආණ්ඩුවක් නිර්මාණය කරලා මේ රට හදන ගමන යන්න. දැන් රටේ දෙවියන්ගේ තමයි විශාල මාර්ගයක් කියලා ඉන්නේ මේකට පළවෙනි විදියට. දැන් රුසියාවෙන් කියලා තියෙනවා අපිට ඩොලර් වල නෙමෙයි රුපියල් වලට තෙල් දෙන්න. දැන් මෙච්චර කාලයක් ගෙනා මේ ඩොලර් ප්‍රශ්නයමයි ගෙනා. ඉන්දියාව මේ රුසියාවෙන් තෙල් ගන්න. ඇයි අපිට දෙන්න රුපියල් වලට තෙල් ගන්න? ඔව් ඒක ඉතින් අහන්න ඕනේ ආණ්ඩුවෙන්. නමුත් ප්‍රශ්න දෙන්නේ අපි දන්නේ නැහැනේ ඇත්තටම ඔය කියන කතාවල සත්‍ය අසත්‍ය අපි දන්නේ නැහැ. එහෙම කතා යනවා. එතකොට අපි රුපියල් වලින් තෙල් ගන්න ගියත් රුසියාවෙන්. මොකද ප්‍රශ්න තියෙන්නේ රුසියාවට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ බටහිර රටවල් සම්බාධක දාලා තියෙනවා. එතකොට අපි රුසියාවෙන් තෙල් ගන්න ගියාට පස්සේ ඒ බටහිර රටවල් සම්බාධක මේ පැත්තට එන්න පුළුවන් කමකුත් තියෙනවා. අපි නිකන් අනවශ්‍ය ප්‍රශ්නකට පැටලුවා වෙන්න පුළුවන් මේ වගේ වෙලාවක. දෙක රුපියල් කීයක තෙල් දෙයිද ඒගොල්ලෝ අපිට?
ඇත්තටම තෙල් දෙන්නේ මොකද රුපියල් ඒගොල්ලන්ට ඕන වෙන අපේ රටේ වියදම් කරගන්නනේ. ඒ ප්‍රශ්නේත් තියෙනවා. දැන් මේ ඇත්ත කාරණේ තියෙන දේ තමයි අපේ රටේ ගත්තම දැන් තියෙන්නේ එකක් ඩොලර් නැති සහ තෙල් නැති ඇත්ත. හැබැයි තෙල් ටික ටික ගේනවනේ. තෙල් හිඟ එක ප්‍රශ්නයක්. ගෙනාපු තෙල් ටික හරියට නිශ්චිතව බෙදා ගන්න බැරි එක තව ප්‍රශ්නයක්. අරාජිකත්වයක් මේ තියෙන්නේ. ඔබ කියන්නේ තෙල් එන්නෙම නෑ නෙවෙයිනේ. ඉන්දියට තෙල් නැවක් එනවා. ඒතකොට ඒ තෙල් ටික බෙදන්න ආණ්ඩුවට වැඩි පිළිලක් නෑනේ. දැන් අපි හොඳටම දන්නවා තෙල් සංස්ථාවෙන් අයත් කියනවා. දැන් ඔය ආණ්ඩුව පත් කරලා තියෙනවා ඔවට මේ අර අධීක්ෂණ മന്ത്രിවරු. තෙල් බෙදාහැරීම වලට. ඒගොල්ලෝ ගිහිල්ලා කරන දේ තමයි අර මෙතෙක් කල් තිස්සේ තෙල් සංස්ථාව විසින් කරන් ආපු ක්‍රමවේදයක් තිබ්බනේ. ඒ ක්‍රමවේදය කඩලා තම තමන්ගේ පැති වලට බවුසර යවනවා. හරියටම අර කොරෝනා එන්නත ගෙනාපු කාලේ කර. නේ කොරෝනා එන්නත ගෙනාපු කාලේ එහෙමනේ කරේ. മന്ത്രിව අතට අරගෙන ගමට 500ක් යවුවා. අරයා ගමට 200ක් යවුවා. පිළිවෙලක් හැදුන්නේ නැහනේ. නිසා මෙතන මේ බහාණ්ඩ හිඟේට අමතරව අරාජිකත්වයේ විසින් සහ තාමත් දේශපාලනඥයන්ගේ විසින් බෙදා හැරීම් ජාලය අවුල් කරලා තියෙනවා. මුළු අවුලක් තියෙනවා. අනිත් පැත්තෙන් කළු කඩේ හැදිලා තියෙනවා. අපි කවුරුත් දන්නවා සමහරු තෙල් අරන් ගිහලා විකුණන කෙනෙක් ඇත්ත බොරු නෙවෙයිනේ. එතකොට කොහොම ආණ්ඩුවක්? දැන් ආණ්ඩුවක් කොනේකට නේ ආණ්ඩුවක් කොනේ කිසියම් දෙයක හිඟයක් තියෙනවා නම් රයිට් අපි හිඟේ අවල් කාලේ වලට ඉවර කරනවා මේ ටිකේ මෙහෙම තියෙනවා අපි ඒක පිළිවෙලට බෙදන්නම්. හැමෝටම සාධාරණ බෙදන්න. ආණ්ඩුවක් කොනේකටනේ. ආණ්ඩුවක් නැහැ. ඉතින් තෙල් බානවා, ඉතින් තෙල් එනවා, මිනිස්සු ගහ ගන්නවා, පෝලිං වල ඉන්නවා, රණ්ඩු කර ගන්නවා. ජනාධිපති අර බබා එයා පැත්තටලා ඉන්නවා. ඒක නිසා මෙතන ප්‍රශ්නේ ওই જાතිය පොඩි අර ෂූටි කතා වලින් බේරන්න පොලක අපි හිතන්නේ නැහැ. සාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා අමාත්‍යවරු ලැබුණාට පස්සේ මාසාකච්ඡාවක් කියලා කියනවා මේ මම අවුරුදු 25 වෙනි සඳහන් එක ලබාගත්තා මේ පොඩි යහපත වෙනින් තමයි මේ ෆැක්ටරි එක ගන්නවා. ඔය ඔක්කොම කියන්නේ එහෙම නේද? ඒ කියන්නේ අපිට කියන්න කිසියක් නැහැ. මත ජනතාව තීරණය කරાવી මොකද්ද වෙන්නේ කියලා. හොඳයි අපිට තියෙන අපි ජනාධිපතිතුමා පාර්ලිමේන්තු වර්තමාන වාසයේ ඉඳාගේ ජනාධිපතිතුමාට පස්සේ කිව්වා මේ මට බෞද්ධයක් නැහැ කියන කාරණාව. ඊට පස්සේ බෞද්ධයෙකුත් ලැබුණා. ඒතර මේ ආණ්ඩුව බලයට ගේන්න අපිට එක්ක ජීවිතේ දරාගත්ත විසුණු වහන්සේලා පැයකට කෑකෝ ගාගෙන තැන් වලට පැනගෙන කටයුතු කරා. නිශ්ශබ්ද වෙලා ගිය කාලේ දැන් අපිට මේ ඊයේ වෙනකොට ඔය කියන විසුණු වහන්සේලා එළියට ඇවිල්ලා තියෙනවා. මේ කරන්නේ යන්නේ මොකද්ද? පරණ ක්‍රමවේදයද? ඔව් දැන් හර්ෂ සහෝදරී මේ හර්ෂ සහෝදරයත් මේ කිව්වා. මෙහෙමයි. අපේ රටේ ජනාධිපතිවරණය සහ මහමැතිවරණයේදී අපේ රටේ භික්ෂුන් වහන්සේලාගෙන් සාතිශය බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටයි මේ ආණ්ඩුවටයි උදව් කළා. ඒක කවුරුත් දන්නවා. ඒ උදව් කරපු සාතිශය බහුතරෙන් බහුතරයක්ම අවංක උදව් කරේ රට බේර ගන්න ඒ අරමුණ. හැබැයි දැන් ඒ අර Tamanට පටු අරමුණු නැතුව රට ගැන හිතලා උදව් කරපු සිළුම් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ආණ්ඩුවෙන් අයින් වෙලා තියෙනවා. ඒගොල්ලෝ ගැලවිලා තියෙනවා. ඒගොල්ලෝ තමයි ඊයේ හවස වැඩම කරේ මේ ගෝල් පේස් පිටියට. ඇවිල්ලා තමන්ගේ අදහස කිව්වේ. ඒ නිසා අපි රටේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් සාතිශය බහුතරයක් දැන් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා. මහානායක හමුදුරුවොත් කියන මේ ආණ්ඩුවට මේ ක්‍රමයට යන්න බෑ වෙනස් වෙන්න කියලා. හැබැයි ඒ අතර භික්ෂුන් වහන්සේට කියලා කිව්වට සිවුර දාගෙන ඉන්න ජීවිතේ ඔක්කොම ජාති කරගන්න ආණ්ඩුවෙන් යැපෙන ආණ්ඩුවෙන් එක වරප්‍රසාද ලබා ගන්න භික්ෂුන් වහන්සේලා ලෙස ඇත්තටම ජීවත් වෙන්නේ නැති ජාතිවාදයේ මත ඉන්න පිරිසක් කොන්ත්‍රාත් එකට රංගපානෝ භික්ෂුන් වගේ. ඒ කොන්ත්‍රාත් කණ්ඩායම තමයි ආණ්ඩුව මෙහෙවන්නේ. ඒක ඉතා කුඩා කණ්ඩායමක්. අපි දන්නේ කවුද කියලා. එතකොට ඒ කණ්ඩායම තමයි ඇවිල්ලා ඔය මේ ජාතිවාදී වපුරගෙන මේ මොකද්ද බෞද්ධ ජනමතයටත් වෙන පකලා එන්නේ. මේකේ බෞද්ධ ජනමතයක් මේ රකින්න පුළුවන් මේ අපේ රටේ මේ අරුබුද මැද්දේ බෞද්ධ ජනමතය රකින්න මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන බෑනේ. දැන් මේ අද 13 අවුරුදු ලබනවා. හෙට අවුරුදු. එතකොට බෞද්ධාගමත් එක්කත් මේක සම්බන්ධයක් තියෙනවා. දැන් කොහොම මිනිසුන්ට අවුරුදු? දැන් අපි මෙතන පුවත්පත් සාකච්ඡා තියෙනවා. ඔබ මෙතනට ඇල්ලේවා නේද? අරන් යන්න උත්සාහ කරමින් ඉන්න අවුරුදු නැහැ නේ. වෙනදා අපි 13 වෙනිදා පුවත්පත් සාකච්ඡා තිබුණේ නැහැ නේ. ඒ නිසා අඩු ගන්න මේ රටේ ජනතාවගේ ආගමික සහ සංස්කෘතික සිරිත්‍රිත්වත් කරගන්න බැරි මට්ටමට විනාශ කරපු රටක නිකන් බොරු කතන්දර නෙමේ බෞද්ධ ජනමතය රකින්න ඕනයි කියන කතන්දර. ඉතින් ඒගොල්ලන්ට බලයක් නැහැ. ඒ නිසා තමයි අර පාගමන පටන් ගන්න මගදී ආයි හරවලා ආවේ. මොකද්ද පණිඩයක් ආවා කියලා. දැන් ආණ්ඩුව තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. මොකද්ද? මේ අරගලේ ජයග්‍රහණ ගොඩක් තියෙනවා. මේ අරගලේ. දැනටමත් ජයග්‍රහණ ගොඩක්. මොනවද ජයග්‍රහණ? එක කවදාකවත් මුදල් ඇමතිකම අයින් වෙන්නේ නැතුව හිටපු බැසිල් රාජපක්ෂට මුදල් ඇමතිකමින් දාලා යන්න උනා. ජයග්‍රහණයක්. මහින්දලා ගෝඨාභයලා යව අයින් කරන්න හිටියේ නැහැ. ඊට පස්සේ හිටපු මහ බැංකු ලොක්කා නේද? එතකොට
මිනිහට මහ බැංකුව ලොකුකම දාලා යන්න සිද්ධ වුණා. අධිපතිකම දාලා යන්න සිද්ධ වුණා. කබ්‍රාල්ට. සහ රටින් යන බැරි වෙන්න වාරණකුත් වටුණා. ජයග්‍රහණයක් ඒක. ඇමති මණ්ඩලයට බොරුවට හරි ඉල්ලාසන සිද්ධ වුණා. ඒක ජයග්‍රහණයක්. ඊට අමතරව අපේ රටේ මෙතෙක්කල් මේ ආණ්ඩුව විසින් ජනතාව බෙදන්න අරගෙන ගියපු ජාතිවාදය මේ අරගලේ අවසන් කළා. දැන් ජාතිවාදය අපේ රටේ නැහැ. දැන් ජාතිවාදය තියෙන්නේ ආණ්ඩුවත් එක්ක ඉන්න ඔය කොන්ත්‍රාත් කරන කීප දෙනා ගාව විතරයි. රටේ ජාතිවාදය නැහැ. අද ගෝල්ෆේස් එකේ දකින්න පුළුවන්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගමැලි ඔක්කොම එකට ඇවිල්ලා බෞද්ධ, හින්දු, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම් මේ ඔක්කොම එකට ඇවිල්ලා එක පැදුරේ වාඩි වෙලා නේද මේගොල්ලෝ රාමසාන් සමරනවා, මේ පැත්තේ සිංහල වෘද්ධ සමරනවා, ඉදිබතුත් කනවා, වටාප්පුණුත් කනවා. ඒ කියන්නේ මොකද්ද? අපේ රට තුල අපි විසින් නිර්මාණය කළ උදිවිච්ච විශාල දෙයක් හැදිලා තියෙනවා මේ අරගලේ ASCII. ඒවා මේ ජයග්‍රහණ. ඒ නිසා දැන් අපට ඕනේ මේ අරගලයේ විසීම නිර්මාණය කරු මේ ජයග්‍රහණ අතේ තියාගෙන මේ ජාතික සමගිය, මේ ආගමික සංහිඳියාව, මේ මනුෂ්‍යත්වය, මේ සහෝදරත්වය, මේ ආදරය, ඒකිනෙකට තියෙන බැඳීම, විශ්වාසය මේකත් තියාගෙන මෙන්න මේ වගේ ජීවත් වෙන්න පුළුවන් රටක් හදන එක. ඒකට දේශපාලන නායකත්වයක් ඕන. ඒ නිසා මේ ජනතාවත් එක්ක එකතු වෙලා එවැනි රටක් හදන්න නායකත්වය දෙන්න. ඒකේ පෙරමුණේ ඉන්න ජාතික ජන බලවේගය දිවි හිමින් කැප වෙනවා කියන එක මේ මොහොතේ අපි ආපහු කියන්න ඕනකම තියෙනවා. බොහොම ස්තුතියි.